සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත්දිග හැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. පස්සර බස් රථ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළට. චීනයේ සිනෝෆාම් එන්නත මෙරට හදිසි භාවිතයට අවසර. ජනපති ගම සමග පිළිසඳර අද වලපනේදී. මවක් වූ පුතුට ශ්‍රද්ධා සමාජ සත්කාරයෙන් සවිය. ලෝක ක්‍රිකට් පුරාවෘත්තගත සටනේ ශ්‍රී ලංකා පුරාවෘත්තයත් අවසන් මහා තරගයට. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තා වෙයි. මොනරාගල බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදු වූයේ අද පෙරවරුවේදී. එහිදී පුද්ගලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 30 දෙනෙකු පමණ පිරිසක් තුවාල ලබා තිබුණා. අද උදෑසන 7:29ට පමණ මොනරාගල බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව තිබුණේ ලුණුකල සිට කොළඹ බලා ධාවනය වූ මගී බස් රථයක්. ඉදිරියෙන් පැමිණෙන ටිපර් රථයකට ඉඩ ලබා දෙමින් ඉදිරියට ගමන් කිරීමට යාමේදී මෙම බස් රථය ප්‍රපාතයට පෙරළෙන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් කඩිනමින් රෝහල්ගත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. ප්‍රපාතයට පෙරළුණු බස් රථයේ සිරවී සිටි පුද්ගලයන් මුදා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. එම මෙහෙයුම් සඳහා යුද හමුදා සමාජිකයින් එක්ව සිටියා. මෙම අනතුරින් පුද්ගලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර අනතුරින් ජීවිතක්ෂයට පත් වූ එක් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නැහැ. අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සිරුරු පස්සර රෝහලේත් එක් පුද්ගලයෙකුගේ මෘතදේහයක් බදුල්ල මහ රෝහලේත් තබා තිබෙනවා. කොවිඩ් පරීක්ෂණ සඳහා උන්ගෙන් සාම්පල ලබාගෙන ඇති අතර ඒවායේ ප්‍රතිඵල කඩිනමින් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. අනතුරින් තුවාල ලැබූ 30 දෙනෙකුට ආසන්න පුද්ගලයන් මෙවන විට රෝහල්වල ප්‍රතිකාරය යටතේ පසුවනවා. මාස 6කට වඩා වැඩි මේ ගල මේ ස්ථානට කඩාගෙන වැටිලා. නමුත් කිසිම බලධාරියෙක් මේ ගල මෙතනින් ඉවත් කරන්න කටයුතු කරේ නැහැ. මේ ගල පාරට වැටිච්ච ඉඳ තමයි මෙතන පාරේ ඉතාමත් පටු වෙලා තියෙන්නේ. මහාමාර්ගයේ ගමන් කිරීමේදී දැඩි ප්‍රවේශම්කාරීව සැලකිල්ලෙන් ක්‍රියාධාවනය කළ යුතු බව පොලිසියද වරින් වර නිරතුරුවම ජනතාවට දැනුම් දෙන අතර ගමනාගමනයේදී දැඩි සුපරීක්ෂාකාරීව ක්‍රියාධාවනය කළ යුතු බව මෙම පුවත් අපට යලි යලිත් ආවර්ජනය කරනු ලබනවා. චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 332 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 89497ක් දක්වා ඉහළ ගියා. අවසන් වරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 332 අතරින් 290 දෙනෙකු පෑලියකුඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා. එමෙන්ම බන්ධනාගාර කොවිඩ් පොකුරේ 8 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 24 දෙනෙකුද ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ඊයේ දිනේදීත් මෙරටින් තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වුණා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 544ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඊයේ වාර්තා වූ මරණ අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඉන් සිව් දෙනෙකුම නිවෙස්වලදී මියගිය අය වන අතර පසුව සිදු කළ PCR පරීක්ෂණවලදී කොවිඩ් ආසාදිතයයි හඳුනාගෙන තිබෙනවා. මේ අතර එළඹෙන උත්සව සමයේදී කොවිඩ් අවදානම ඉහළ යා හැකි බැවින් දිවයින පුරා වාණිජ නගර ආශ්‍රිතව අහඹු කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි බවයි. ගිය අවුරුද්දට වඩා සැලකිලිමත් වශයෙන් අනුගමනය කළ යුතු කාරණයක්. ගිය අවුරුද්ද තුළදී අපිට මේ සම්බන්ධයෙන් තිබුණ දැනුම අඩුයි. රටේ මේ සඳහා තිබුණු ලෑස්තිවීම අඩුයි. අපි කරපු PCR ප්‍රමාණය අඩුයි. ජනතාව තුළ මේ සම්බන්ධයෙන් තිබුණු දැනුම අඩුයි. මේ වගේ විශාල සාධක ගණනාවක් බලපෑවා. නමුත් මේ වෙන විට මේ සියලු බාධක සෑහෙන දුරට ජයගෙන තියෙනවා. අපි විද්‍යාත්මකව මේ සඳහා වැඩි අවධානයක් යොමු වෙලා වැඩි කාර්යක්ෂමතාවකින් වැඩ කරනවා. ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මේ අවුරුදු සමය අපි රට වහන තත්වයකට යන්නේ නැතුව අවුරුද්දක් ගත කළා. අවුරුද්දෙන් පස්සේ රට අවදානම් තත්වයකට පත් කරගන්නේ නැතුව ඉන්න නම් අපි ඊටාත්ම වගකීමෙන් මේ අවුරුදු කාලයේ වැඩ කළ යුතුයි. අවුරුදු කාලය තුල ජනතාව විසින් ගමන් බිමන් සීමා කළ යුතුයි. අනවශ්‍ය ලෙස ඒකරාශී වීම සාප්පු සවාරියම් සම්පූර්ණයෙන්ම නතර කරන තරමට ඒක තමුන්ගේ පවුලේ ආරක්ෂාවට වැදගත් වෙනවා. මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 8,24,500කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ලබා දී තිබෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2487ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 86466ක් ලෙසයි. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ 15 වන අදියර අද පැවැත්වුණා. එනුවරඑළිය වලපනේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන අද පැවැත්වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයට අයත් යෝම්බුවැල් තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්. යෝම්බුවැල් තැන්න ගම්මානය වලපනේ ප්‍රදේශයේ සිට කිලෝමීටර 13ක් දුරින් පිහිටා ඇති අතර එහි පවුල් 139කට අයත් පුද්ගලයන් 397 දෙනෙකු වාසය කරනවා. වී සහ එළවලු වගාව ප්‍රධාන ජීවනෝපාය කරගත් මෙහි ජනතාව මාර්ග ප්‍රවාහනාදී ගැටලුකාරී තත්ත්වයන් රැසකින් පීඩා විඳිනවා. මෙම ගැටලුවලට ඍජුවම පිළිතුරු ලබා දීම වෙනුවෙනුයි ගම සමග පිළිසඳර වැඩසටහන පැවැත්වෙන්නේ. ඒ සඳහා ජනාධිපතිවරයා අද පෙරවරුවේ යෝම්බුවැල් තැන්න ගම්මානයට පැමිණියා. එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළා. මේ දුෂ්කරම ගම්මානවලට ගිහිල්ලා මේ ගම සමග පිළිසඳර වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවේ ප්‍රධානතම දෙයක් තමයි දරිද්‍රතාවය නැති කිරීම. කියන්නේ දුප්පත් ගම්මානවල ආදායම් තත්ත්වය ඉහළට ගේන්න තමයි අපේ මූලික ප්‍රතිපත්තිය. ඒ අනුව තමයි අපේ 75ක් පමණ අපේ රටේ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. එයින් 35ක් පමණ ඍජුවම කෘෂිකර්මාන්තය හා සම්බන්ධව වැඩ කටයුතු කරනවා. 75ක් වන ජනගහනය දුප්පත්කමින් මුදවා ගැනීම ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ ඒ ආකාරයටයි. ඒක හින්දා තමයි විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැවිලි කර්මාන්තය වෙනුවෙන් අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ. බුද්ධ චරිතය ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන පුද්ගලයන් පිළිබඳ සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ බෞද්ධ උපදේශක සභාව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී ශ්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසයි මෙම කමිටුව කඩිනමින් ස්ථාපනයට තීරණය කර ඇත්තේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ පුරාවිද්‍යා චක්‍රවර්ති අතිපූජ්‍ය එල්ලාවල මේදානන්ද ස්වාමින් වහන්සේ
විද්‍යෝදය පරිවේනාධිපති අතිපූජ්‍ය බලංගොඩ සෝබිදු ස්වාමින් වහන්සේ සහ තවත් ස්වාමින් වහන්සේ කිහිප නමක් එහි සාමාජිකයන් ලෙස පත් කළ බවයි. වංචනික භික්ෂු ප්‍රතිරූපකයෝ බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටින බැවින් දුර්මතධාරීන් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවද මහා සංඝරත්නයේ හිදී අවධාරණය කර තිබෙනවා. සම්බුද්ධ ශාසනය සහ ත්‍රිපිටකය රැකගැනීමේ මෙහෙවරේ නිරත භික්ෂුන් වහන්සේට මෙම දුර්මතධාරීහු සංවිධානාත්මකව නින්දා අපහාස එල්ල කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්. ඒ පිළිබඳව කනගාටුව පළ කළ මහා සංඝරත්නය සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන යන මේ වැඩපිළිවෙල කෙරෙහිද කඩිනමින් අවධානය යොමු කිරීමේ වැදගත්කම එහිදී පෙන්වා දී තිබෙනවා. ත්‍රිපිටකය ලෝකුරුමයක් බවට පත් කිරීමෙන් පමණක් එය සුරක්ෂිත නොවන බව අවධාරණය කළ මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කැටුම්පත් කිරීම වැදගත් බවයි. 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යෝජනා කෙරුණු බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත සවිබල ගැනීම පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව කෙටුම්පත මහානායක ස්වාමින් වහන්සේට ඉදිරිපත් කර මසක් තුල සංශෝධන සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යාමේදී භික්ෂුන් වහන්සේට රාජ්‍ය නිලධාරීන්ගෙන් එල්ල වී ඇති ගැහැට පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ මහා සංඝරත්නය එහිදී ඉල්ලා සිටියේ උන්වහන්සේට නිදහස්ව ආරණ්‍ය සේනාසනවල වැඩවිසීමට අවශ්‍ය පරිසරය සාදා දෙන ලෙසයි. බංගලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රට අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. බංගලාදේශ මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව ඊයේ බංගලාදේශය බලා පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී උත්සව අවස්ථාවන් කිහිපයකට එක් වුණා. එරට නිදහස් ස්වර්ණ ජයන්තිය සහ බංගලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් ජන්ම ශත සංවත්සර සැමරීමේ උත්සවයට ඊයේ එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී විශේෂ දේශනයක්ද පවත්වනු ලැබුවා. අසල්වැසියෙකු හා සමීප මිතුරෙකු ලෙස වැඩි නිදහසක් හා සමෘද්ධියක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව බංගලාදේශය සමග එක්ව සිටී. අපගේ රටවල් දෙකේ භූගෝලීය පිහිටීම මගින් සමුද්‍රීය නාවික වෙළඳාම සහ මානව වශයෙන් සමීප සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම සඳහා අපට අවශ්‍ය තරම් අවස්ථාවන් ලබා දී තිබෙනවා. දකුණු ආසියාවේ නැගියන ආර්ථික ශක්ති බලාකාරයක් ලෙස බංගලාදේශය සැලකෙනවා. එසේ මෙය මගේ රටට වැදගත් වෙළඳ හා ආයෝජන හවුල්කරුවෙකුදු වනවා. පසුගිය දශක කිහිපය තුළ අප දෙරට අතර වෙළඳ හා ආයෝජන හෝමාරු වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ බංගලාදේශය ලබා ඇති විශාල දියුණුව ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට බඳුන් වී තිබෙනවා. ඩකාහි සාක් කෘෂිකාර්මික මධ්‍යස්ථානය හරහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට අමතරව බංගලාදේශය අපගේ කෘෂි ආයතන සඳහා පුහුණුව හා ධාරිතා වර්ධනය සඳහා අකණ්ඩව ලබා දෙනු ඇති. මෙම ක්ෂේත්‍රය තුළ වඩාත් සමීප සහයෝගිතාවක් බෙදා හදා ගැනීමට මම බංගලාදේශ රජයේ මැදිහත්වීම අපේක්ෂා කරනවා. අග්‍රාමාත්‍යවරයාගේ බංගලාදේශ සංචාරයේ දෙවන දිනය අදයි. අද දිනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. එහිදී දෙරට අතර පවතින දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික හා වෙළඳ ආයෝජන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා හමු වීද සාකච්ඡා පවත්වනු ඇති. පසුගිය දිනක ජීවිත අභියෝගයන් මතින් ජීවිතය ගලපා ගැනීමට යත්න දරන පියෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අප ඔබ වෙතට ශ්‍රද්ධා ප්‍රවෘත්ති තුලින් ගෙන ආවා. එම පුවත පළදරමින් එවටා සොඳුරු සිත ඇති බොහෝ පිරිසක් එක්වදී මේ කුඩා පවුල සොයා ඔවුනට සරණක් වන්නට ශ්‍රද්ධා රූපවාහිනිය අපි ඊයේ ඔවුනගේ කුඩා නිවසට ගියා. හැර දමාගිය තැන්වල තනිවුණු පරිච්ඡේද බොහොමයකට වචනාමුණන එහෙත් වචන ගලපන්නට නොහැකිව සිටින පියෙකු සහ දරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු පසුගියදා අප ඔබ වෙත ගෙනාවේ ඔවුන්ගේ දුක්ඛිත ජීවිත පරිච්ඡේදය දිගහරිමින්. හබරත්තාවල දඹුල්ල හල්මිල්ලෑව ගම්මානයේ ජීවත් වන මෙම දෙදරුපියාගේ දෑස් හදිසි අසනීපයකින් නොපෙනී යාමත් සමග පවුල හැර යන මව නිසා පවුලේ බර කරට ගන්නට සිදු වූයේ පවුලේ වැඩිමහල් පුතුටයි. සිය නැගණියට මවක් වෙමින්
පියාගේ ජීවිතයට සවියක් වෙමින් එම දරුවා සිය ජීවිතය ගෙන යන්නේ දැඩි ඉවසීම අධිෂ්ඨානය සහ ජීවිතාවබෝධයත් සමගයි. ජීවිතය සිත්තම් කරන ඔවුන්ගේ සිතුවම කඳුලකින්වත් පොඳව නොයනා ලෙසින් සුන්දර විය යුතුමේ යන්න ආවර්ජනය කරමින් නිමා කළ අපගේ පුවත් සටහන බොහෝ දෙනාගේ සංවේදී හදවත් යළිත් අවදි කළේ ඔවුන්ට සරණක් වන්නට බොහෝ පිරිසකට සිත් ඇතිවීමත් සමගයි. එම පිරිසසේම ශ්‍රද්ධා රූපවාහිනියේ අපද ඔවුන්ගේ කුඩා නිවහනට ගොඩ වැදුනේ ශ්‍රද්ධා සමාජ සත්කාරංශයේ සවියත් සමගින් ඔවුනට සරණක් වන්නටයි. මේ කුඩා පවුලේ සතුට සැනසුම දකින රිසියෙන් ඔවුනට අවැසි තෑගිබෝගද බඩු බාණ්ඩද අප මිලදී ගත්තේ නිවසට යන විට ඔවුන්ගේ මුවගෙහි රැඳි සිනහව බලාපොරොත්තුවෙන්. එලෙස රැගත් බාණ්ඩ සහ තෑගිබෝගද රැගෙන අප ඔවුන්ගේ කුඩා නිවහනට ගොඩ වැදුනා. අපි ඇවිල්ලා ඉන්නේ දඹුල්ලට. හරියටම කියනවා නම් දඹුල්ල හබරත්තාව ප්‍රදේශයට. ඔබට මතක ඇති මීට දින කිහිපයකට පෙර ශ්‍රද්ධා TV ප්‍රවෘත්ති ඔස්සේ අපි ඔබට අරගෙන ආවා මවක් වූ පුතෙකුගේ කතාවක්. අපි නොහිතපු විදියට මේ කතාව ලෝකයාම සංවේදී කරන්නට සමත් වුණා. ඉතින් අද අපි දඹුල්ලට ආවේ මේ මවක් වූ පුතාව සොයාගෙන. බලාපොරොත්තු වූ සේව ඔවුන්ගේ සිනහව අපදුටුවේ සඟවාගත් කඳුළු දෙයට පත් කරමින්. එමෙන්ම මෙවැනි කැපකිරීමක් සිදු කරන මේ කුඩා දරුවාගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක්ම ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වයක් පිරිනමන්නටද අප අමතක කළේ නැහැ. ඉස්සර මම පයින් ගියේ නංගි දාන්න. දැන් මට බයිසිකලයක් තියෙනවා. මට දැන් නංගි දාලා ඉස්කෝලේට යන්න පුළුවන් කලින්ම. මගේ දැන් වැඩවලටත් පහසුවක්. ශ්‍රද්ධා ටීවී එකේ විකාශනය දැකලා මාමලා නැන්දලා කතා කරා මට. මට නැන්ද කෙනෙකුයි මම කෙනෙකුයි බයිසිකලයක් ගෙනත් දුන්නා. ඒ නැන්දලටත් ස්තුතියි. ශ්‍රද්ධා ටීවී එකේ නැන්දලා මාලටත් ස්තුතියි. මගේ බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් කෙන එක. මගේ ඇස් දෙක පේන්නේ නැහැ. ඉතින් මගේ දරුවෝ දෙන්නයි මා යසන්ලා හිටපු අවස්ථාවේදී ශ්‍රද්ධා ටීවී ආයතනය විසින් විකාශය කරලා අපි වෙනුවෙන් ඉදිරිපත් වුණු ඒ පින්වත් උදවිය විසින් මගේ දරුවන් දෙදෙනාත් මාටත් සෑහෙන උදව් උපකාරයක් කළා. ඔවුන්ට ඉතින් මට කියන්න තියෙන්නේ ඔවුන්ට මේ කරගත්තු පින ಜಾතිවත් ලෙඩක් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් නොම වේවා. ඉක්මන් ජීවිතයේදී අමා මහ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිණසම ඔවුන්ට මේ පින හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම සද්දා ටීවී එක දැක්ක නිවුස් එකකට තමයි මම මේ ප්‍රතිචාර දක්වන්න ආවේ. මුලින්ම සද්දා ටීවී එකෙන් මේ ළමයි පෙන්නපෙලා මට හිතුණා උදව් කරන්න ඕනේ කියලා. ඒ අනුව සද්දා ටීවී එකත් එක්ක සම්බන්ධ වෙලා එවුන්ට තිබුණු අඩුපාඩුකම් සපුරලා දුන්නා. ඉදිරියටත් තව ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා තව ඉදිරියටත් මේ වගේ උදව් කරලා ඒ ළමයිගේ තියෙන අඩුපාඩුකම් සපුරා ගන්න. ඔවුන්ගේ කුඩා නිවසේ ඉදිරි කටයුතු පිළිබඳව අපගේ අවධානය යොමු වුණේ මේ අතරයි. මේ නිවස තාමත් ඉදිකරමින් පවතින නිවසක්. ඒ කියන්නේ තාමත් වැඩ කටයුතු අවසන් නැහැ. අද අපි මොවුන්ට උදව් කරා වගේම තව බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා මොවුන්ට උදව් කරන්න. ශ්‍රද්ධා TV ප්‍රවෘත්ති අංශය සහ ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය අපේ බලාපොරොත්තුව ඔවුන්ගේ මේ නිවසේ වැඩ කටයුතු අවසන් කරලා දෙන එක. ඉතින් කාරුණිකව ඔබටත් මතක් කරන්නට කැමති ඔබටත් පුළුවන් අපිත් සමග මේ සත්ක්‍රියාව සඳහා දායක වන්න. ඔවුන් සොයාගිය ගමනේදී යළිත් අපට සිහි කැඳවුම් සටහනක් වූයේ එදා මෙම පුවත හෙළි කරද්දී අප තැබූ සටහනමයි. බිඳෙන් බිඳ රෝරා වැටෙන්නට කඳුළු නැති තැන කඳුළු දරාගෙන ජීවිතය දරාගත් මෙවන් කතා තුළ තවත් දුක්ඛිත පරිච්ඡේද ඇති නොවනවා නම් එය යහපත් පසුවදනකි. මේ අපේ රටේ තවත් එක් කතාවක් විතරයි. මේ වගේ කතා ඕනෑ තරම් ඔබත් මමත් නොදැනුවත්වම මේ රටේ තියෙන්නට පුළුවන්. අපේ බලාපොරොත්තුව මොවුන්ට රජමාලිගා තනා දෙන්නට නෙවෙයි. ඉන්න තැනින් ශක්තිමත්ව අඩියක් දෙකක් ඉදිරියට තියන්නට අවශ්‍ය පහසුකම් සලසා දෙන එක. අපේ බලාපොරොත්තුව මේ උදව් උපකාර අදින් අවසන් කරන්නට නෙවෙයි. මොවුන්ට දෙපයින් නැගිටින්නට හැකියාවක් ලැබෙනකන්ම මොවුන් සමග කටයුතු කරන එක තමයි ශ්‍රද්ධා TV සහ ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ අපේ බලාපොරොත්තුව.
ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පිළ සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර පැවති 2020 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඊයේ පැවැත්වුණා. ඒ අනුවෙහිදී ජය හිමි කරගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ලෝපුරා ක්‍රිකට් ප්‍රවීණයින් එකිනෙක මුණ ගැසෙන රෝඩ් සේෆ්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූයේ පසුගිය මාර්තු මාස 5 වනදායි. ඒ ඉන්දියාවේ රායිපූර්හිදී. ලෝපුරා මාර්ගාශ්‍රිතව සිදුවන අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් මාර්ගාරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහායි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් 2020 අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකින් විසින් දකුණු අප්‍රිකානුවන් කඩළු 8කින් පරාජය කරමින්. තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 125ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දු ඕවර 17යි පන්දු දෙකකදී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ලබා ගත්තා. උපුල් තරංග නොදවී ලකුණු 39ක් සහ චින්තක ජයසිංහ නොදවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර අවසන් තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. විදුලිය උත්පාදනය කිරීම සඳහා භාවිත කරන දැවිතෙල් ගල් අඟුරු හේතුවෙන් පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය ඩල සලහප්පෙරුම් මහතා අදහස් පළ කළා. ඒ අද හාලිඇලදී පැවති දැයට එළිය ජාතික වැඩසටහනට එක්වෙමින්. පළවෙනි වතාවට රටේ මුදලක් අය කරන්නේ නැතුව ගෙදරට විදුලිය සපයනවා. එනිසා මේක ඔබ අගය කරන්නේ කොහොමද? අපිට ස්තුතියි කියලා අගය කළා වැඩක් නැහැ. මේ විදුලි බලය සංරක්ෂණය කර ගැනීම ඔබ යුතුයකම බාටපත් වෙන්නේ. අපි කොහොමද සැලසුම් කරන්නේ අපෙන් වෙන පරිසරයට වෙන හානියට වන්දි ගෙවන්නේ කොහොමද අපි කියලා. පරිසරයට අපෙන් වෙන හානිය. අපේ ඩීසල්, අපේ දැවිතෙල්, අපේ ගල් අඟුරු බලාගාර වලින් පරිසරයට වෙන හානිය. අපි 1 මෙගාවොට් පැයක් ඩීසල් වලින් පෙට්‍රෝලියම් වලින් හදන්න අපි ලීටර් 333ක් විතර වැය කරන්න ඕනේ. හැබැයි අපි මේ දහණයෙන් සමාජයට එකතු කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 1 මෙගාවොට් අවයකකින් කිලෝ 860කට වැඩි කාබන් ඩයොක්සයිඩ්. අපි වන්දිය ගෙවන්නට ඕනේ. අපි තීරණය කළා තියෙන්නේ. ඒ වගේමයි ඔබේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ගෙදර ස්විච් එක දැම්මම නිකන් මේක ලැබුණා. ඔහේ දාලා එහෙම නෙමෙයි. විදුලි බල මණ්ඩලයට සාමාන්‍ය හොඳක් අහන්න වෙන්නේ නැහැ. විදුලි බල අමාත්‍යාංශරත් එහෙමයි. දැන් අර ගල් අඟුරු කිව්වම අපිට මතක් වෙන්නේ මොකද්ද? කළු පාට. විදුලි බල මණ්ඩලය කිව්වම හිතන් ඉන්නේ එහෙමම තමයි. විදුලි බල මණ්ඩලයේ අලාභය ගැන කතා කරනවා. විදුලි බල මණ්ඩලයේ මුළු පාරිභෝගික සංඛ්‍යාව 65යි. එක ඒකකයක් නිෂ්පාදනය කරන්න අපිට කීයක් වැය වෙනවද? සාමාන්‍ය 23යි 80ක් වැය වෙනවා. එක ඒකකයක්. හැබැයි මේ බැනුම් අහන මණ්ඩලයේ මහතුරු මේක දෙන්න කීයටද? 16ට. 23ට හදලා 16ට දෙනවා. ඒතර එක ඒකකයකින් විඳින පාඩුව කීයද? රුපියල් 7යි. මෙහෙම ඒකක කීයක් අවුරුද්දට හදනවද? ඒකක හදනවා අවුරුද්දට බිලියන 16ක්. දැන් සමෘද්ධි අඩු ආදායම් ලාභී පවුල් දිහා බලන්න. 1 සිට 30 දක්වා ඒකක 30ට අඩුවෙන් පාවිච්චි කරොත් මෙතුමලා ආය කරන්නේ කීයද? 2.50යි. ස්ථාවර ගාසු රුපියලයි. ඒතර ඒකකයක් 3.50යි. අර 23ට හදන දේ. එහෙම පවුල් කොච්චර ලංකාවේ ඉන්නවද? ලක්ෂ 12ක් ඉන්නවා. ලක්ෂ 12කට 30යි 60යි අතර ඒකක පාවිච්චි කරන අයට 5.50යි. 5.50 ගාන අය කරන පවුල් ලංකා කීයක් තියෙනවද? ලක්ෂ 15යි. රුපියල් 23ට හදන විදුලිය පවුල් ලක්ෂ 27කට දෙන්නේ එක 3.50 ගානේ, එක 5.50 ගානේ. විදුලි බල මණ්ඩලය අලාභ ලබන්න මේව තමයි ප්‍රධාන හේතුව. පසුගිය වසරවල් පිළිබඳ අවධානය යොමු කරද්දී අප්‍රේල් මාසය තුලදී රියානතුරු වැඩි වශයෙන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ හේතුවෙන් එළඹෙන මාසය තුල දැඩිසේ රියානතුරු පාලනය කිරීම කෙරෙහි පොලිසිය අවධානය යොමු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පොලිස් වාර්තාවලට අනුව ලංකාවේ වැඩිම රියානතුරු වාර්තා වන්නේ දෙසැම්බර් 20ත් ජනවාරි 5ත් අතර කාලේ, ඒ වගේම අප්‍රේල් 1 වෙනිදාත් අප්‍රේල් 20ත් අතර කාලේ වැඩිපුරම රියානතුරු වෙන්නේ අප්‍රේල් 10ත් අප්‍රේල් 20ත් අතර කාලේ. ඒ වගේම ඒ කාලය දැනට උදා වෙමින් පවතිනවා. ඒ නිසා
වැඩිපුර රියානතුරු පාලනය කිරීමට අපේ අවධානය යොමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන වෙත බ්‍රතලයිසර් එසේත් නැතිනම් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ ශ්වසන වායු පරීක්ෂණ උපකරණ 25000ක් පමණ මේ වන විට බෙදා දී තිබෙනවා. ඒ වගේම තවත් අවශ්‍ය තරම් තොග පොලිස් ගබඩාවල තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළදී තවදුරටත් බ්‍රතලයිස් උපකරණ පොලිස් ස්ථාන වෙත බෙදා දීමට කටයුතු කරනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරියේදී පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිසා මාර්ග ආරක්ෂාව තහවුරු කර ගැනීමට ඔබගේ සහාය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඔබගේ සහාය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් වසංගතය හමුවේ බ්‍රසීලය මුහුණ දුන් මාරාන්තිකම දිනයක් ලෙස ඊයේ දිනය සටහන්ව තිබුණා. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ බ්‍රසීලයෙන් වාර්තාවීමත් සමගයි මෙලෙස බ්‍රසීලයේ මුහුණ දුන් මාරාන්තිකම දිනයක් ලෙස ඊයේ දිනය සනිටුහන් වී ඇත්තේ. ඒ අනුව ඊයේ පමණක් මරණ 2730ක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් 89409 දෙනෙකු වාර්තා වී තිබෙනවා. නව කොවිඩ් ප්‍රභේදයක් රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක උපරිම ධාරිතාවේද ඉක්මවා ගොස් ඇති බ්‍රසීල රෝහල් සහ සෞඛ්‍ය පද්ධතිය දැවන්ත කඩා වැටීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම එරට රෝහල් වලින් අඩකම දැඩි සත්කාර ඒකක 90%ක්ම පිරී ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. බ්‍රසීලෙන් කෝටිය ඉක්ම වූ ආසාදිතයන් හඳුනාගෙන ඇති අතර මරණ 2,90,000 ඉක්මවා වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. තවමත් කොවිඩ් එන්නතකින් එක මාත්‍රාවක් හෝ ලැබී ඇත්තේ එරට ජනගහනයෙන් 4%කට පමණයි. මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. එම එන්නතේ ආරක්ෂිත භාවය යළිත් වරක් තහවුරු වීමෙන් අනතුරුව ඔහු එලෙස එන්නත ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 56 හැවිරිදි බොරිස් ජොන්සන් කොවිඩ් පළමු රැල්ල අතරතුර ආසාදිතයෙකු බවට පත් වූ අතර ඔහුට රෝහල් ගත වීමටද සිදු වුණා. මේ අතර අයිස්ලන්තයේ රේක්ජේවික් අගනුවර ආසන්නේ ගිනිකන්දක් විධාරණය වී තිබෙනවා. මේ හේතුවෙන් රාත්‍රී අහස ඒකාලෝක කරමින් ගිනිකන්දෙන් ගිනිදැල් ගුවනට යොමු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම ගිනිකඳු පිපිරීම හේතුවෙන් අයිස්ලන්ත අගනුවර ආසන්න කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් අලු හෝ දුමාරය දැඩිව පිටවීමක් අපේක්ෂා නොකරන බවද එරට කාලගුණ විද්‍යා කාර්යාංශය අවධාරණය කරනවා. එරට පොලිසිය සහ වෙරළාරක්ෂකයන් ඇතිවිය හැකි අපදා තත්ත්වය සඳහා සූදානම්ව සිටින අතර ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මාර්තු 21 වැනිදා. වනාන්තරවල ඇති වැදගත්කම සහ ඒවා ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු මාස 21 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වසරේදී නම් කර ඇත්තේ. අන්තර්ජාතික වාර්ගික වෙනස්කම් පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේ මාර්තු මාස 21 වන දිනටයි. උණුසුම් වායු බැලුණයකින් ලොව වටා පළමුවරට ගමන් කළ පුද්ගලයින් බවට බර්ට්‍රන්ඩ් පිකාට් සහ බ්‍රයන් ජෝන්ස් ඉතිහාසයට එක්ව ඇත්තේ 1999 වසරේ මාර්තු මාස 6 වැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.